Physics MCQ paper එකේ ඉතිරි ටික තමයි දැන් මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න යන්නේ. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එක click කරලා නැත්නම් දැන්ම click කරන්න. ඒ වගේම මේ වීඩියෝ set එක ඔයාගේ යාළුවන්ට share කරන්න. ඒක මුලින්ම මතක් කරලා ඉන්නවා. මොකද සමහර ළමයි දන්නේ නැහැ අතර මෙහෙම channel එකක් තියෙනවා කියලා. මංජිරා සාරා physics past paper discussion කියලා ගහුවන් පස්සේ එනවා. ඉතින් යාළුවෝ පොඩ්ඩක් දැනුවත් කරන්න ස්කූල් groups එකේම පොඩ්ඩක් share කරලා දෙන්න. හොඳයි එහෙනම් අපි discussion එක පටන් ගමු. ඒ වගේ තමයි තව දෙයක් පොඩ්ඩක් කියන්න ඕනේ. මම බලාපොරොත්තු වෙනවා මේ channel එක හරහා ධාරා විද්‍යුතය වගේ unit එකකින් revision එකක් කරන්න. පොඩ්ඩක් ඕගොල්ලෝගේ අදහස් යටින් comment කරන්න. හොඳයි. එහෙනම් අපි පටන් ගමු වීඩියෝ එක. 13 වෙනි ප්‍රශ්නේ බලන්න. පරිමාව ඝන මීටර 1ක් සහ ඝනත්වය 8 වැඩි කිරීම 10/3යි ඝන මීටරයට කිලෝග්‍රෑම් වූ ඝන ලෝහ කුට්ටියක් වැවක පතුලේ නිශ්චලව පවතී කියලා කියනවා. එතකොට මෙතන දාගන්න q සමානයි බිඳුවයි කියලා. ඒ වගේම තමයි වැදගත් වචනයට ඊරි ගහ ගන්න. දැන් මෙතන තියෙන ඝන මීටර 1 කියන එකට ඊරක් ගහ ගන්න. නැත්නම් වල පුළුවන් මෙහෙම ඝන මීටර 1යි කියලා මෙතන මෙහෙම ලියා ගන්න. ඒ වගේම තමයි ඝනත්වය දීලා තියෙන 8 වැඩි කිරීම 10/3 ඒකයට ඊරක් ගහ ගන්න. හොඳයි. එහෙම කරගෙන ඉවරයි. ඊට පස්සේ යන් ඉතුරු වාක්‍යයට කුට්ටිය වැවෙහි පතුලේ යන්ත්‍රමින් පා කිරීමට රූපේ පෙන්වා ඇති පරිදි ඒට සවිකල යුතු හීලියම් පුරවන ලද බැලුන එක පරිමාව කොපමණද කියලා අහනවා. මේ හීලියම් පුරවපු බැලුනේ පරිමාව v කියලා මම ගන්නවා. මේ කුට්ටිය යන්ත්‍රමින් පා කරන්න. යන්ත්‍රමින් පා කරද්දී මොකද්ද වෙන්නේ ඇත්තටම? යන්ත්‍රමින් පා කරද්දී මේ පොළව සහ මේ නැත්නම් මේ වැවේ පතුල සහ කුට්ටිය අතර ස්පර්ශය නැති වෙලා යනවා. අර අභිලම්බ ප්‍රතික්‍රියා බලයක් යෙදෙන්නේ නැහැ කුට්ටිය මත එතකොට. හරිද? එහෙම යන්තමින් මේ මුළු වස්තු පද්ධතිය නැත්නම් මේ වස්තු දෙකම පාවෙද්දී හරිද? මේ සංයුක්ත වස්තුවේ ඝනත්වය සමාන වෙන්න ඕනේ ජලයේ ඝනත්වයට. මොකද මම කලින් වීඩියෝස් වලදීත් කියලා දුන්නා මොකක් හරි වස්තුවක් ජලය තුල සම්පූර්ණයෙන්ම ගිලිලා පාවෙනවා නම් ජලය තුල සම්පූර්ණයෙන්ම ගිලිලා පාවෙනවා නම් ඒ වස්තුවේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි කියලා. අන්නේ පොඩි තියරි කැල තමයි මෙතනදී ඇප්ලයි කරන්න ඕනේ ඔයා. හරි? හොඳයි. එතකොට දැන් ඔයාලට දීලා තියෙන ඊළඟට හීලියම් සමග බැලුනේ ස්කන්ධය නොසලකා හරින්න කියලා තියෙනවා. ඒ කියන්නේ බැලුනේ ස්කන්ධයක් නැහැ කියලා ගන්න. ඒතර මේ මුළු වස්තු දෙක සැලකුවොත් එහෙම ඒකේ ස්කන්ධයේ එක් සංයුක්ත වස්තුවේ ස්කන්ධය දෙන්නේ මේ කුට්ටි ස්කන්ධය විතරයි. හරි? හොඳයි. එහෙනම් දැන් අර මම කිව්ව තියරි එක ඇප්ලයි කරමු. මොකද්ද? මේ වස්තු පද්ධතියේ ඝනත්වය සමාන කරමු ජලයේ ඝනත්වයට. ජලයේ ඝනත්වය වලට දීලා තියෙනවා 10යි කියලා. හරි. හොඳයි. ඊට පස්සේ ඒක සමාන කරන්න මේ වස්තු පද්ධතියේ මුළු ස්කන්ධයට. මුළු ස්කන්ධය ඉන්නේ කොහොමද? හීලියම් පුරවපු බැලුනේ ස්කන්ධය නම් නොසලකා හරින්න කියලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ ස්කන්ධයක් නැහැ කියලා ගන්න. දැන් වට සිද්ධ වෙනවා මේ කුට්ටියේ ස්කන්ධය හොයන්න. කුට්ටි ස්කන්ධය හොයන්න කොහොමද? ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව දාන්න. එතකොට m සමානයි dv කියලා එනවා. m සමානයි dv. හරි. ඊට පස්සේ කුට්ටි ඝනත්වයට ආදේශ කරන් දීලා තියෙන අගේ 8 වැඩි කිරීම 10/3යි. ඊට පස්සේ ඒක ගුණ කිරීම පරිමාව 1යි. එකකින් ගුණ වෙන්නේ. එතකොට මේක තමයි කුට්ටි ස්කන්ධය විදිහට එන්නේ 8 වැඩි කිරීම 10/3ම එනවා. ඊළඟ පුරව බැලුනේ ස්කන්ධය නෑ. ඉන්න මෙතනට බිඳුවක් තමයි එකතු වෙන්නේ. ඒක බෙදන්න ස්කන්ධ බෙදීම පරිමාව වෙනවා. එතකොට මුළු පරිමාව කීයද මේකේ? මුළු පරිමාව විදිහට එනවා මේ හීලියම් පුරවපු බැලුනේ පරිමාව දාන මෙතන ඝන මීටර 1. එතකොට v ධන 1 කියලා එනවා. හරිද? හොඳයි. ඊළඟට v ධන 1 සමාන වෙනව නේද? මෙතන 8 වැඩි කිරීම 10/3 බෙදීම මේ 1000. එතකොට මේකට මේක කැපිලා යනවා. හරි? එතකොට වාට v සඳහා උත්තරේ එනවා 8 අඩු කිරීම 1යි කියන උත්තරේ 7යි ඝන මීටර. ඉතාලම ලේසි ප්‍රශ්නයක්. නමුත් අර මේ සංයුක්ත වස්තුවේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමාන වෙනවා කියන එක දැනගෙන ඉන්න ඕනේ. මේ ඒක සම්පූර්ණයෙන් මේක අන්තිම පාවෙන්න පටන් ගත්ත ගමන්. හරිද? හොඳයි. ඒක නෝට් එකක් විදිහට දාගන්න. නෝට් කියලා දාගන්න වස්තු පද්ධතිය ජලය තුල යන්ත්‍රමින් පාවීමට පටන් ගත් විට එය සම්පූර්ණයෙන්ම ජලය තුල පාවෙන නිසා මේ එය සම්පූර්ණයෙන්ම ජලය තුල ගිලී පාවෙන නිසා එම වස්තු පද්ධතියේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමාන වේ. ඔන්න ඔක නෝට් එකක් විදිහට දාගන්න. හරි. ඊළඟ ගානට යන්න. 14 වෙනි ගාන බලමු. වර්තනාංකය 1.5ක් වූ වීදුරු ප්‍රිස්ම එක. ඕක දීපු ගමන් ටක් ගාලා ලියා ගන්න සයිඩ් එකේ n සමාන 1.5යි වීදුරු කියලා.
එක් පෘෂ්ඨයක රූපයේ පෙන්වා ඇති පරිදි රිදී ආලේප කර ඇත. නිකන් කණ්ණාඩියක් වගේ දෙයක්. මෙතන තියෙන්නේ. මෙහෙම රිදී ආලේප කරායින් පස්සේ වීදුරුවක මේ පිටිපස්සේ එතකොට ඒක නිකන් කණ්ණාඩියක් ගන්නට වැටෙනවා. හරි. එතකොට ඒකෙන් වෙන්නේ පරාවර්තනයක්. වර්තනයක් සිද්ධ වෙන්නේ නැහැ. එතනදී පරාවර්තනයක් තමයි සිදු වෙන්නේ. රූපේ පෙන්වා ඇති පරිදි රිදී ආලේප කර ඇත. AB මුහුණත මත තීට පතන කෝණයක් සහිතව යට ඉරක් ගහගන්න. AB මුහුණත මත තීට පතන කෝණයක් කියන එකට යට ඉරක් ගහගන්න. සහිතව පතිත වන ආලෝක කිරණයක් රිදී පෘෂ්ඨයෙන් පරාවර්තනය වී. අන්න මම කියවනේ රිදී පෘෂ්ඨයක් තියෙද්දී එතන පරාවර්තනයක් තමයි සිද්ධ වෙන්නේ. පරාවර්තනය වෙලා ආපසු එම මාර්ගය ඔස්සේම ගමන් කරයි. යට ඉරක් ගහගන්න. එම මාර්ගය ඔස්සේම ගමන් කරයි කියන එකට. ඊට පස්සේ පාද සදන් කුමන අගේ තීට වලට වඩාත්ම ආසන්න වේද කියලා අහනවා. බලමු කොහොමද හදන්නේ කියලා. දැන් ඒගොල්ලෝ කියන විදිහට AB මුහුණ දෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ මුහුණතට තීට පතන කෝණයකින් පතනය වෙන කිරණයක් ඊට පස්සේ මෙතනින් වර්ධනය වෙලා ඉවරේ මෙන්න මේ පෘෂ්ඨයට. ඒ කියන්නේ රිදී ආලේප කරපු පෘෂ්ඨය මත පතිත වෙලා ඒ මාර්ගයේම එන්න ඕනේ. මොකක් හරි කිරණයක් ඒ මාර්ගයේම එන්න නම් පරාවර්තනයෙන් පස්සේ ඒ මාර්ගයේම එන්න නම් හරිද? ඒ පෘෂ්ඨයේ ඒ කිරණේ පතනය වෙන්න ඕනේ අංශක 90ක කෝණයකින්. අංශක 90ක පතන කෝණය නැත්නම් ඊට ලම්බකව තමයි පතනය වෙන්න ඕනේ. හොඳයි. අන්න එතකොට අපි දැන් කිරණ සටහන අදින්නේ පිටිපස්සේ ඉඳන් ආරම්භයට යනකම්. හරි. ඒ කියන්නේ අවසානයේ සිට ආරම්භය දක්වා. ඒ විදිහට. මෙතනට එන් පතනය වෙන අංශක 90කින්. එතකොට මෙතනින් මෙතනට මේ විදිහට අංශක 90කින් පතනය වෙන කිරණයක් ගහගන්න. හරි. ඊට පස්සේ මෙතනට ගහම අභිලම්බයක්. ඔය විදිහට අභිලම්බය ගහන්න. හරි. දැන් එතකොට මෙතන මාධ්‍ය වාතය, මෙතන මාධ්‍ය වීදුරු. එතකොට මෙතන මාධ්‍ය විරලයි, මේක ගහනතර මාධ්‍ය නේද? එහෙනම් මීට වඩා මොකද වෙනවද? දැන් මෙතනදී කිරණයක් ආවොත් එහෙම වෙන්නේ මේ කිරණේ අභිලම්බය දෙසට ලැබුණු වීමක් නේද? එතකොට මෙතනදී පතන කිරණේ කොහොමද එන්න ඕනේ? මෙන්න මේ වගේ එකක්. මෙහෙම කිරණේ එනවා අභිලම්බය දෙසට ලැබුණු වෙලා ඉන්න තමයි මේ විදිහට මේ එයාගේ වර්තන කෝණය අඩු වෙලා තියෙන්නේ. හරි? මේ වෙන කිරණේ මේ විදිහට ගමන් කරනවා. මෙතනට අභිලම්බව පතනය වෙච්ච හින්දා පරාවර්තනය වෙලා එම මාර්ගයේ ඔස්සේම මේ විදිහට ගමන් කරනවා. හරි? කිසියම් කෝණයකින් මෙතනට පතනය වුණා නම් ඒ කියන්නේ කිසියම් කෝණයකින් කිසියම් කෝණයකින් කියන්නේ මෙතනදී කිසියම් කෝණයකින් පතනය වුණා නම් එහෙම මෙතනට එතකොට අර ඔයාලා දන්නවනේ මෙහෙම පතන කෝණය සමානයි පරාවර්තන කෝණය වෙන විදිහට ඒ කිරණේ මේ එම මාර්ගයේ ඔස්සේම යන්නේ වෙනස් මාර්ගයක් ඔස්සේ තමයි යන්නේ. හරි? කොහොමද කිරණ සටහන එන්න ඕනේ මේ විදිහට. ඔය දෙක කිරණ සටහන අදගත්තන් පස්සේ ඊට පස්සේ අපිට කියනවා තීර සදා වඩාත්ම ආසන්න අගය මොකක්ද කියලා. එතකොට මෙතන කොහොමද අංශක 90 කියලා වදන්නවා. මෙතන අංශක 30යි කියලා දීලා තියෙනවා. එතකොට මෙතන කෝණය හොයාගන්න පුළුවන්. මෙතන 90යි, මෙතන 30යි, මෙතන එන 60ක් වෙන්න ඕනේ. මොකද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. එතකොට 60යි 30යි, තව 90ක් වෙනවා. මෙතන 90යි ඔක්කොම 180යි. හොඳයි. දැන් මම හොයාගත්තා මෙතන අංශක 60යි කියලා. නමුත් මට මේ ගාන හදන්න අවශ්‍ය වෙනවා මෙන්න මෙතන නිර්ගත කෝණයගේ. නිර්ගත කෝණයගේ මට මෙතන කෝණයගේ වෙනවා. එතකොට අංශක 30යි කියලා. හරි? මේ අභිලම්බයෙන් ගහලා තියෙන්නේ. හොඳයි. මෙතන අංශක 30යි දැන් පතන කෝණය ඒ කියන්නේ තීටා වගේ තමයි හොයන්න ඕනේ. ඔයා දාන්න මෙන්න මේ සමීකරණය. n1 sin i සමානයි n2 sin r කියන එක. n1 එන්නේ වාතය ඉඳන් එහෙනම් මෙතන වදනාංක 1යි sin i කියන්නේ sin theta සමාන n2 කියන්නේ විදුලේ වර්තනාංක 1.5යි. ඊට මෙතන sin r කියන්නේ අංශක 30යි. හරි. ඊටම ලේසි ප්‍රශ්නේ. ඊට පස්සේ 1.5යි උණු කිරීම sin අංශක 30ගේ මතක තියෙන්න ඕනේ. ත්‍රිකෝණමිතික වගුව මතක තියෙන්න ඕනේ. ඒ sin අංශක 30ගේ භාගයයි. හොඳයි මෙතන එතකොට සුළු කරන් පස්සේ උත්තරය එනවා sin theta සමානයි මේක දෙකෙන් මෙතන 0.75යි කියලා. හරි. එතකොට ඔයා theta ගෑගේ බැලුවොත් එහෙම sin inverse 0.75 ඔතන අගේ එනවා. මෙතන theta සදා අගේ එතකොට එනවා theta සමානයි අංශක 48යි කලා 35යි කියලා. එතකොට ඔයාලා ඔබද පාවිච්චි කරලා ඔයගොල්ලෝ දෙනවනේ එක්සෑම් එකේදී. ඒකේ මේ ප්‍රකෘති සයින් යටතේ මේක හොයාගන්න පුළුවන්. වාට මේ අගේ මෙතන 0.75ට අදාළ තීටාගේ හොයාගන්න පුළුවන්. එතකොට දැන් මෙතනදී මේ බලන්න කලාවලින් 35ක් ඇවිල්ලා තියෙනවා. කලා 30ක් කියන්නේ අංශක නම් 0.5යි අංශක. එහෙනම් මෙතනදී මේ කලා 35ක් කියන්නේ 48ට
දශම පහට වඩා වැඩි අංශක ප්‍රමාණයක් එකතු වෙන්න ඕනේ තීට හැදෙන්න. එතකොට දැන් මෙතනදී ඇත්තටම බලුවොත් එහෙම එන්නේ 48.5.9යි අංශක වලින් ගත්තොත් එහෙම. හරි. මේක වටේම පස්සේ උත්තරේ එනවා. එතකොට උත්තරේ 49යි කියලා අංශක වලින්. අංශක 49 උත්තරේ. ආසන්න වශයෙන්. හරි. එහෙනම් ඔයගොල්ලන්ට උත්තරේ එන්න නැතන්ට තුන්වෙනි එක. 45 වෙනි ගණන බලන්න. S ගෞසිය පෘෂ්ඨයේ වටෝ ස්ථිත විද්‍යුත් ආරෝපණ ව්‍යාප්තිය රූපයේ දැක්වේ. X යනු නොදන්නා ආරෝපණයකි. S පෘෂ්ඨය හරහා පිටත දිශාවට සඵල විද්‍යුත් ශ්‍රාවය ඍණ q බෙදීම excited node නම් X ආරෝපණය වෙනුවේ මොකක්ද කියලා අහනවා. තමයි දෙයක් කියන්න ද ඔයගලන්ට වැදගත් දෙයක්. පාස් පේපර්ස් වල සමහර පාස් පේපර්ස් වල අහලා තියෙනවා ගෞස් ප්‍රමේය යනු කුමක්ද කියලා. එතකොට ඔයා කරන්න ඕනේ දැන් ඉතින් ගෞස් ප්‍රමේය පාඩම් කරගන්න ඕනේ. ගෞස් ප්‍රමේය හරියම විදිහට තියෙන දැනකින් බලලා ඒක හොඳට අවබෝධයට අරගෙන පාඩම් කරගන්න. හරිද? හොඳද අපි ගානට යන්න. එතන ගෞස් ප්‍රමේයයේදී ඔයාලට කියලා දෙනවා මොකක් හරි ගෞසියාන පෘෂ්ඨයක් ගත්තයින් පස්සේ එයා හරහා තියෙන සඵල විද්‍යුත් ශ්‍රාවය අපි ඒකට ගන්නේ සයි කියලානේ. සඵල විද්‍යුත් ශ්‍රාවය සමාන වෙනවා කියලා ගන්නවා. ඒ ගෞසියාන පෘෂ්ඨය තුල තියෙන ආරෝපණවල බීජ ඓක්‍ය නැත්නම් බීජී එකතුව බෙදීම ඒ ගෞසියාන පෘෂ්ඨයේ තියෙන මාධ්‍ය පාරවේදීතාවයට. හරිද? හොඳයි. දැන් මේ ඔයාලට කියලා දෙන ආරෝපණ සෙට් එකම තියෙන එකම මාධ්‍යයකනේ. එතකොට ඒ ආරෝපණ හැම එකටම අදාළව එප්සයිලන් නෝට් පොදුයි. ඒ කියන්නේ මේක නියතයි කියලා ගන්න පුළුවන්. එහෙනම් ඔයාගේ මේ සයි එක අන්නම සමානුපාතික වෙනවා කියලා ගන්න පුළුවන් මේ ආරෝපණ වල බීජීය ඓක්‍යයට. හරි? හොඳයි. දැන් අපි ගානට යන්න. එතකොට S පෘෂ්ඨය හරහා පිටත දිශාවට සඵල විද්‍යුත් ශ්‍රාවය ඍණ q නම්. හොඳයි. දැන් මෙතන මං දාලා තියෙන q එකක්. එතනට ආදේශ කරන්න ඕන ආරෝපණ වල බීජ ඓක්‍ය. දැන් ඔයාලට මෙතනට අනුව දීලා තියෙනවා සඵල විද්‍යුත් ශ්‍රාවය සඳහා මෙතන ඍණ q එකක් දීලා තියෙනවා. එහෙනම් ඔයා මෙතනදී තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ ආරෝපණ වල මුළු එකතුව ගත්තොත් එහෙම ඒක ඍණාගයක්. හරිද? එතකොට ඍණ q එක සමාන වෙන්න ඕනේ මේ ඔක්කොම සෙට් එකේ එකතුවට. හරි දැන් අපි එකතු කරමු. හොඳයි. මෙතනට එකතු කරන්න ඕනේ එතකොට ධන q ධන 3යි q එකතු කිරීම. මෙතන ඍණ 2යි q මේකට එකතු කරන්න ධන 3යි q ඊට පස්සේ ඒකෙන් අඩු කරන්න ඍණ 2යි q. ඔක්කොම ආරෝපණ වල බීජීය ඓක්‍ය ගන්න ඕනේ. හරි? ඊට පස්සේ දැන් තව එකෙක් ඉන්නවා x නේ. x ඉන්නවා. ඒ x මෙතනට එකතු කරන්න ඕනේ. එතකොට x ට අදාළ අගය එනවා. දැන් අපි සුළු කරමුකෝ. 3යි 3යි 6යි. 6න් 4ක් අඩු කරන්න උත්තරේ එනවා ධන 2යි q කියලා. ඊපස්සේ මෙතන ධන x. එතකොට මෙතනදී x අදාළ වෙන x සමානයි මේ දෙක එහා පැත්තට එවන්න. එතකොට ඔක්කොම වෙනවා ඍණ 3යි q කියලා. හරිම ලේසි. ඔයා පොඩක් අර ගෞස් ප්‍රමේය පොඩක් පාඩම් කරගන්න. එතකොට උත්තරේ එන්නේ පළවෙනි එක. 16 වෙනි ගාන බලමු. සරසම ඒකාකාර ලෝහ තැටි තුනක ABC කියලා දීලා තියෙනවා. රූප සටහන වල පෙන්වා ඇති පරිදි එක් තැටියක සිදුරු 12 බැගින් වනසේ එකිනෙකට වෙනස් අරයන් 3කින් සිදුරු විද ඇත. තැටියේ කේන්ද්‍රය හරහා යන තැටියට ලම්බක අක්ෂයක් වටා තැටි තුනේ අවස්ථිත ගූර්ණ ආරෝහණ පිළිවෙලට සිටිනසේ ABC තැටි තුන සැකසූ විට ළමයි දැන් උතරදී වැදගත් වචන කීපයක් තියෙනවා. සරසම ඒකාකාර ලෝහ තැටි තුනක්. එතකොට සරසම කියන එක යටි ඉඩක් ගහ ගන්න. එතකොට සරසම කියන එකෙන් අදහස් වෙන්නේ ඇත්තට මෙතනදී වැදගත් වෙන කරුණ තමයි ඒ තැටිවල ස්කන්ධයන් සමානයි කියන එක. දැන් සිදුරු තියෙනවා තමයි. සිදුරු තිබ්බට ස්කන්ධයන් සමානයි. කොහොමද කියලා පොඩ්ඩක් බලමු. මෙතනදී මේ තැටි තුනේ ස්කන්ධ සමානයි කියන මේ බලන්න ළමයි. මේ තියෙන ලොකු බෝල ගන්න. ඒක සයිස් එකෙන් මේ ලොකු බෝල දිහා විතරක් බලලා ලොකුම බෝල දිහා බැලුවොත් ඒවා සයිස් එකෙන් සමානයි. හරිද? ඒ වගේම සංඛ්‍යාව මේ හැම තැටියකම තියෙන මේකෙත් 4යි මේකෙත් 4යි මේකෙත් 4යි. එතකොට ලොකු බෝල ගත්තොත් හැම එකේම 4 ගානේ තමයි මේ සිදුරු ඉවත් වෙලා සිදුරු හැදිලා තියෙන්නේ. හරිද? එතකොට ස්කන්ධය අඩුවීම සමානයි ලොකු බෝල ගත්තොත් එහෙම ලොකු බෝල වලින්. ඊට පස්සේ ඊළඟට තියෙන බෝලත් මේ බලන්න. 4 ගානේ තියෙන සයිස් එක අනුව හැම එකේම මේ සමාන සයිස් බෝල එක සමාන ගානක් තමයි තියෙන්නේ. එතකොට අර ස්කන්ධ සිදුරු හතරේ ස්කන්ධය අඩුවීම හැම එකේම සමානයි. ඒ හින්දා මෙතන තැටි තුනේ ස්කන්ධ සමානයි කියන ගන්නේ. හරිද? හොඳයි. ඒ වගේ මේ ඒකාකාරයි. කොමාරි තැටි තුනේ ස්කන්ධ සමානයි. හරි? හොඳයි. මේකෙදි
ස්කන්ධ ව්‍යාප්තිය අඩුම එක කොහොමද කියලා බලන්න. දැන් අතන කලින් කිව්වා. හරි මේකදී මුලින්ම අපි බලමු දැන් අවස්ථිති කූර්ණයේ ආරෝහණය වෙන පිළිවෙලට හදන්න කියන්නේ. එතකොට අවස්ථිති කූර්ණය ආරෝහණය වෙන පිළිවෙල. ඒ කියන්නේ අවස්ථිති කූර්ණය අඩු එකේ ඉඳන් වැඩි එකට තමයි හදන්න ඕනේ. අවස්ථිති කූර්ණය අඩු එක නම් මොකද වෙන්න ඕනේ? ස්කන්ධ ව්‍යාප්තිය අඩු වෙන්න ඕනේ. හරි? ස්කන්ධ ව්‍යාප්තිය අඩු වෙන්න ඕනේ. අවස්ථිති කූර්ණය අඩු වෙන්න. හරි? එතකොට දැන් බලමු. දැන් මෙතනදී ඇත්තටම අපි ඩෙල්ටා m ස්කන්ධය සලකමු. ඒ කියන්නේ මෙයාගේ මුළු ස්කන්ධය හැදලා තියෙන 2D ස්කන්ධය සලකමු ඩෙල්ටා m කියලා. හරිද? එතකොට එහෙම සැලේ 2D ස්කන්ධ ගොඩකින්නේ මේක හැදලා තියෙන්නේ මේකේ ස්කන්ධය ගන්නන්කෝ කැපිටල් m කියලා. එතකොට මේ m එක හැදලා තියෙන්නේ සිග්මා ඩෙල්ටා m ගේ. එච්චර හිතන්න ඕනේ නැහැ. සරලව හිතන්න මෙන්න මේ විදිහට. දැන් මෙතන මේ බලන්න. මෙතන වගේ ගත්තොත් එහෙනම් මේකේ ලොකු සිදුරු ටික ඇවිල්ලා තියෙනවා කේන්ද්‍රයට වඩා ආසන්න. හරිද? එතකොට මේ තැටි වල සාමයේම ස්කන්ධ සමානයි. එතකොට මේ ළඟ තියෙනවනේ කියන්නේ මේමයි. මෙතන ලොකු සිදුරු ටික මෙතනට ආවම පස්සේ කොහොම හරි ස්කන්ධයන් කම්ප්ලීට් කරන් ඉතුරු ඉනිසල මේ යන්න ඕනේ ඉතුරු අංශු ටික. හරිද? එතකොට ඒ අංශු වෙලා තියෙන්නේ ඒවා එහාට ගිහිල්ලා. එහාටම තල්ලු වෙලා. මෙතන තිබ්බ සෙට් එකක් එහාට තල්ලු වෙලා. හරි? එහාට ගිහිල්ලා එතකොට මොකද වෙලා මේ වල ස්කන්ධ ව්‍යාප්තිය වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේකේ වැඩි හරියක් අංශු තියෙන්නේ කේන්ද්‍රයෙන් හුඟක් ඈත. හරිද? මේක ගත්තාන් පස්සේ ඒකේ තමයි හුඟක්ම ඈතින් මේ වැඩිම අංශු ප්‍රමාණයක් තියෙන්නේ. අංශු ස්කන්ධයක් තියෙන්නේ. මේ මෙතන වගේ ගත්තොත් එහෙම මෙතන ගත්තොත් එහෙම මේකේ සිදුරු ටික හුඟක් ඈතලා තියෙන්නේ. නේද? අර අංශු බහුලවම තියෙන මෙන්න මේ හරිය. හරිද? ඊට පස්සේ මෙන්න මෙයාගේ සලකුවොත් එහෙම මෙයාගේ ඒ දෙක අතරමැදි අවස්ථාවක්. විශාල ගෝලය ඇවිල්ලා තියෙන මැද්දට. එහෙනම් ඒව ඇසුරෙන් ස්කන්ධ ව්‍යාප්තිය ඇසුරෙන් ඔයාලට හිතා ගන්න පුළුවන් වෙනවා කොහොමද අවස්ථිත ගුණේ විශාලත්වය කියලා. හොඳයි. දැන් මම මෙතනදී කලින් කිව්වා මෙතනදී ලොකු සිදුරු ටික ළඟට ආවයි කියන්නේ මෙතන දිරිලා තිබ්බ ස්කන්ධ මේ අංශු සෙට් එක එහාට තල්ලු වෙලා කොහොම හරි m ස්කන්ධයක් හදා ගන්නවා. ඒවා එහාට තල්ලු වෙනවා. හරිද? ඒව එහාට තල්ලු වුණාම ඒවල අවස්ථිත ගුණය වැඩි වෙනවා. එහෙනම් වැඩිම අවස්ථිත ගුණයක් තියෙන තැටිය තමයි B කියන්නේ. එහෙනම් ඒකේ තමයි වැඩිම අවස්ථිත ගුණය. හරි. ඊට වඩා අවස්ථිත ගුණය සාපේක්ෂව මොකද්ද අඩු වෙන එකක් බලන්න මොකද්ද කියලා. ඒ කියන්නේ මෙහෙමයි. මේ සිදුරු මේකෙන් මේකට ලං වෙන තරමට ස්කන්ධයන් එහාට තල්ලු වෙනවා. එතකොට අවස්ථිත ගුණය වැඩි වෙනවා. මොකද ස්කන්ධ ව්‍යාප්තිය වැඩි වෙනවා. හොඳයි. ඊට මේක. ඊට පස්සේ බලන්න මේක නේද ඊළඟට එන්න ඕනේ. ඊළඟට එන්න ඕනේ කියන්නේ මේකට වඩා අවස්ථිත ගුණය ඊළඟට අඩු එක මේක. මොකද ඒකේ මේ සිදුරු ටික මේ මැද්දේ හරිය තියෙන්නේ. මැද්ද ඒරියා එකේ. හොඳයි. එතකොට අර කලින්ට වඩා මේ බලන්න. මේ හරියේ මේ තියෙන අංශු සෙට් එකට වඩා මෙතන තියෙන අංශු සෙට් එක මේ පළල්. එතකොට අරක තමයි ඊළඟට අවස්ථිත ගුණයෙන් අඩු. ඊට පස්සේ මේකෙදී ඉතිරි වෙන එක I කියලා දාන්න මේ බලන්න. ඒකේ මේ ලොකු සිදුරු ටික එහායින්මයි තියෙන්නේ. එතකොට එතන තිබ්බ අර ඩෙල්ටා m අංශු ටික මේ ළඟට එන්න ඕනේ. ළඟට එද්දී යාගේ R එක අඩු වෙනවා. R එක අඩු වෙනවා කියන්නේ එයාට අදාළ අවස්ථිත ගුණේ අඩු වෙනවා කියන්නේ. හරි. එයාගේ තමයි එතකොට අඩුම අවස්ථිත ගුණයක් තියෙන. මොකද වැඩි අංශු ප්‍රමාණයක් තියෙන්නේ, වැඩි ස්කන්ධයක් තියෙන්නේ යාගේ මෙන්න මේ තැටියේ කේන්ද්‍රයට වඩා ආසන්නව. එහෙමයි හොයාගන්නේ. ඒ මෙන්න මේක පොඩ්ඩක් ඒක තේරුම් ගත්තම හරි ඒකේ උත්තරය හොයාගන්න පුළුවන්. හොඳයි. එතකොට පිළිවෙල යන්නේ මොකද්ද? අවස්ථිත ගුණ ආරෝහණ පිළිවෙලට එනකොට එන්න ඕනේ A C B කියලා උත්තරය. ඒ කියන්නේ උත්තරේ 4 වෙනි එක. ඊළඟට බලමු අපි 17 වෙනි ගාන. ශරීරයේ මතු පිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් වූ පුද්ගලයන්. දැන් ටග්ගල ඔය විදිහට තිබුණා ටග්ගල ඇදගන්න ඉතින් කැටලි චෙක් කරන්න. ශරීරයේ මතු පිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් වූ පුද්ගලයන්